හරි. අය බලමු. පුතේ අද දෛශික පාඩමේ හරියටම කිව්වොත් අද අන්තිම දවසේ කියන්නත් පුළුවන්. අද දෛශික කියන පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඒ කියන්නේ තියරි වලින් ඉවර වෙනවා. අපිට තියෙන්නේ ගණන් ටිකක් හදන්න. ඊට පස්සේ අපි තව දවසක් දාලා විභාග ගණන් ටිකක් හදමු. අද අපි කතා කරන්නේ අපිට කරන්න බැරි විදිහ සූටි කැලලක් තියෙනවා දෛශික විභේදනය කියලා. ඒ විභේදනය කැලල අපි ඉස්සෙල්ලාම කතා කරනවා. දෛශිකයක් කොහොමද විභේදනය කරන්නේ කියලා. ඊට පස්සේ අපි දෛශික දෙකක ගුණිතය ගැන කතා කරනවා. හොඳද? අපි මේ වෙනකොට කතා කරපු දේවල් ගත්තොත් එහෙම දෛශික වර්ග කතා කරා, දෛශික වල දෛශික හැසිරෙන න්‍යාය කතා කරා. ඊට අමතරව දෛශික ආශ්‍රිතව තියෙන කර්ම, ගණිත කර්ම. දෛශික දෙකක් ආකරණ ව්‍යාකරණ එකතු කිරීම අඩු කිරීම කරන්නේ කොහොමද? දෛශිකයක් නියතයකින් වැඩි කරන්නේ කොහොමද? කියන එකේ අද අන්තිමේට කැලල තමයි දෛශික දෙකක් ගුණ කරන්නේ. බෙදන එකත් ඒ වගේම තමයි ගුණ කරන්නේ කොහොමද? හරි දෛශිකයක් තව දෛශිකයකින් ගුණ කරන්නේ කොහොමද? මේකේ විශේෂත්වය වෙන්නේ සාමාන්‍ය විශාලත්වයක් තවත් විශාලත්වයකින් විතරක් වැඩි කරන්න කියනවා නම් අපිට ඒක සරලව කරගන්න පුළුවන්. හරිද? රුපියල් 5ක් රුපියල් 5ක් 5ව 10ක් කියලා ඔය වගේ ඒ වගේ ගුණිතයක් කරගන්න පුළුවන්. ඒ වුණාට ඒ කියන්නේ විශාලත්ව තියෙන දේවල් ගුණ කරන්න පුළුවන් වුණාට දිශාවකුත් එක තියෙන රාශියක තවත් දිශාවකුත් එක තියෙන රාශියක් එකිනෙකට ගුණ කරද්දී පොඩ්ඩක් වෙනස්. අද අපි මේ වෙනස ගැන චුට්ටක් කතා කරලා විශාලත්ව විතරක් සලකා ගුණ කිරීමත් දිශාව සහ විශාලත්ව සලකා ගුණ කිරීමත් කියලා ආකාර දෙකකට ගුණිතය ඉගෙන ගන්න. ඒකට කියන එකක් අදිශ ගුණිතය කියලා එකක් තියෙනවා. දෛශික ගුණිතය කියලා ගුණිතාකාර දෙකක් අද දවසේ ඉගෙනගෙන දෛශික පාඩම ඉවර වෙනවා. හොඳද? ඉස්සලාම කරන්න බැරි වෙච්ච ත්‍ෘටි කාල අපි පොඩ්ඩක් කරලෙමු. මාතෘකාවක් දාගන්න ඒවල පස්වෙනි මාතෘකාව දෛශික විභේදනය. මේ දෛශික විභේදනය කියන මාතෘකාව ඇත්තටම හරි මේ දෛශික විභේදනය කියන මාතෘකාව ඔයාලට ඕන වෙන්නේ ඔයාලට පස්සේ පාඩමක් තියෙන සාපේක්ෂ ප්‍රවේගය කියලා. සාපේක්ෂ ප්‍රවේගයේ පාඩමේදී අපි දෛශික විදිහට පාවිච්චි කරන ප්‍රවේග සාපේක්ෂ ප්‍රවේග නැත්නම් ප්‍රවේගය කියන දෛශිකය. ඒ ප්‍රවේග කියන දෛශිකය අපිට වෙනවා ගොඩක් වෙලාවට විභේදනය කරලා දක්වන්න. මොකද ඒක විභේදනය කරනවා කියන්නේ සරලව ගත්තොත් මෙහෙම. අපි හිතමු ගඟක් ගලනවා මෙතන ගඟ ගඟක් ගලනවා මේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට. වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ගලන ගඟක්. මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සයා මේ ගඟට පැනලා එයා හිතනවා එයා මෙන්න මේ වගේ පාරක පීනන්නම් කියලා. කෙලින්ම එහා පැත්තට පීනන්නම් කියලා. ඉතින් යාට එච්ච ලොකු දැනුමක් නැත්නම් එයා බහපු ගමන් එගොඩ බලාගෙන නැත්නම් අනිත් පැත්තේ උණු දිහා බලාගෙන පීනනවා. පීනනකොට තියෙන විශේෂත්වය තමයි ගඟ පල්ලයට ගහගෙන යන හින්දා නැත්නම් පහළට ගලන නිසා මෙයා මේ පැත්තට යනකොට එයා ඇත්තටම ගමන් කරන්නේ මෙන්න මේ වගේ පතයක. නැත්නම් මේ වගේ ගමන් මාර්ගයක. ඒ කියන්නේ එයා ගඟ දිගේ පහළට ගසාගෙන යනවා. හරිද? right. එතකොට සරලව ගත්තොත් එහෙම එතකොට පොළවේ නම් බලන එක්කෙනෙකුට මේ ගහගෙන යන මනුස්සයා ගැන හිතවුවොත් දැන් ඉතින් පොළවේ ඉන්න මනුස්සයෙක් තා මනුස්සයෙක් කෙනෙක් හිතන්නේ. තා මනුස්සයෙක් ඉන්නවා මේ මනුස්සයා පීනන දිහා බලාගෙන මෙයාට පේනවා මෙයා ගඟ දිගේ මෙන්න මේ වගේ පාරක යනවා. එයා ගඟ දිගේ මෙන්න මේ වගේ පාරක ගමන් කරනවා කියලා පේනවා. ඒතකොට දැන් මේ තියෙන ප්‍රවේගයක් මේ ප්‍රවේග කියන දෛශිකය අපිට කැරි දෙකකට ගලවන්න පුළුවන්. කැරි දෙකකට ගලවනවා කියන්නේ මේ ප්‍රවේගය කියන එක තිරස් දිශාව අපි කියන මේ දිශාව තිරස් දිශාව කියලා. තිරස් දිශාව මේ දිශාවට අපි කියනවා ඉහළට තියෙන එකට කියනවා සිරස් දිශාව කියලා.
ඔන්න ඔය දිශා දෙකට මෙන්න මේ ප්‍රවේග දෛශිකය විභේදනය කරලා දක්වන්න පුළුවන්. ඒකේ වටිනාකම තමයි මේක. වටිනාකම තමයි දැන් හිතන්නකෝ මේක මේ ආනත තලය ආනත දෛශිකයක් නේ. මේ ආනත දෛශිකයෙන් ඒ කියන්නේ ආනත වලින් ගමන් කරන එකෙන් පල්ලෙහාට ගමන් කරන කොටස. ඒ කියන්නේ මෙයා ගඟ දිගේ පහළට ගමන් කරන ප්‍රවේගය හොවොත් එහෙම තිරස් දිශාවට තියෙන විභේදනය ගත්තා නම් හරි. අපි මෙයා v කියලා ගත්තොත් එහෙම මේ කෝණය θ නම් මෙයා ගඟ දිගේ පහළට ගමන් කරන වේගය ගන්න පුළුවන් v cos θ වලින්. ගඟ දිගේ හරහට නැත්නම් ගඟෙන් එගොඩට ගමන් කරන වේගය. ගඟෙන් එගොඩට යන්නේ එයා යන්නේ v sin θ කියලා වේගයෙන්. ඔන්න ඔය විදිහට අපිට මේ ආනතව තියෙන දෛශිකයක විභේදන දෛශික වලින් තොරතුරු ගන්න පුළුවන්. දෛශිකයේ ආනතව තියෙන දෛශිකයකින් ගන්න පුළුවන් අපිට මෙන්න මේ විභේදන දෛශික වලින් තොරතුරු. ඔය මං කිව්වේ ප්‍රවේග වලට විතරක්. තව පුළුවන් දැන් හිතන්නකෝ ඔය තියෙන ගඟ ගැනනේ මම කිව්වේ. දැන් ගඟට ඉංගර වෙන මිනිස්සේ ගහගෙන යන විදිහයි ඒගොඩ වෙන විදිහයි තමයි කතා කරන්නේ. හිතන්න මේ වගේ වස්තුවක් තියලා මොන හරි වස්තුවක් තියලා මේක ස්පර්ශ කරලා තියෙන්නේ ඒ වුණාම අපි ස්පර්ශ කරලා අඳින්නේ නැහැ. තියලා මට මේ වස්තුව දකුණු පැත්තට තල්ලු කරගෙන යන්න ඕනේ. දකුණු පැත්තකට තල්ලු කරගෙන යන්න ඕනේ. එතකොට දැන් මිනිස්සෙක් සාමාන්‍යයෙන් අපි මේ අපේ මිනිස්සයාගෙන් ගන්නම වස්තුවක් නම් ඒ මිනිස්සයාට අවුලක් නැහැ මේක කොහොම තල්ලු කරගෙන යන්න පුළුවන්. හැබැයි ගොඩාක් පොඩි වුණොත් එහෙම මේ මිනිස්සයා ගොඩාක් ලොකු කෙනෙක් කියලා තමයි. මෙයා ලොකු කෙනෙක් නම් එයාගේ බලය ඔහොමයි යෙදෙන්නේ. බලය ඔය විදිහට යොදලා තමයි මෙයා මේ පැත්තට තල්ලු කරන්නේ. ඒක බල සටහනකින් යන්නොත් එහෙම බලන්න බල වලින් යන්නොත් එහෙම එයා ඇත්තටම බලය යොදන්නේ වස්තුව මත බලය යොදන්නේ පුතේ මේ විදිහට. මෙන්න මේ විදිහට බලයක් යොදන්නේ. F කියලා බලයක් යොදනවා වස්තුවට θ කෝණයක් ආනතර. දැන් වස්තුව ගමන් කරන්නේ තිරස්ව. දැන් කවුරු හරි ඇහුවොත් එහෙම මේ බලය ආනත බලය නිසා වස්තුවට ඉස්සරහට යන්න නැත්නම් වස්තුවේ දකුණු දිශාවට තියෙන බලය කොච්චරද කියලා අහුවොත් අපි මොකද කරන්නේ මේ F කියන බලය විභේදනය කරනවා. ඒ F කියන බලය කොටස් දෙකකට විභේදනය කරලා අපි දක්වනවා මේ විදිහට F කියන එක්කෙනා තනි බලයක් බල දෙකකට විභේදනය කරනවා මේ විදිහට. මේක F sin θ මේක F cos θ කියලා. අර දැන් තනි බලයක් මේ විදිහට තිබ්බා F කියලා මේක θ කියලා. ඒ බලය කොටස් දෙකකට විභේදනය කරා. ඒක කොටස් දෙකකට විභේදනය කරාට පස්සේ මේ තනි බලය අයින් කරලා දානවා. මොකද මේ බලය තමයි දැන් බල දෙකකින් නිරූපණය කරන්නේ. එකිනෙකට ලම්බක බල දෙකකින් නිරූපණය කරනවා. එතකොට දැන් මේකෙන් පැහැදිලිව තේරෙන දේ තමයි දැන් ටීකා ඉන්නනේ. මේකෙන් පැහැදිලිව පේන දේ තමයි අර යොදපු තනි බලයේ තිරස්සන් රචකෙන් තමයි මෙයා යන්නේ. මේ බලයෙන් පල්ලෙහාට තියෙන බලයෙන් මෙයා වස්තුව තව චුට්ටක් මේ පොළොවට තද වෙන එකයි වෙන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි දෙයක් මෙහෙම තියලා තල්ලු කරවුවොත් එහෙම ඒ තල්ලු කරන එකේ මේ මෙහෙම තල්ලු කරන එකේ සිරස් සංරචකයක් තියෙනවා. ඒ සිරස් සංරචකයෙන් මොකද වෙන්නේ? අර වස්තුව තව දුරට පොළොවට තද වෙන එක වෙන්නේ. තිරස් සංරචකයෙන් තමයි ඒ වස්තුව ගමන් කරන්නේ. ඒකින්ද මේ ආනතව තියෙන දෛශික රාශියක් අපිට මේ විදිහට තිරස්ව සහ සිරස්ව විභේදනය කරගන්න එක අපිට ඇත්තටම වැදගත්. හොඳද? අපි චුට්ටක් එක ලියාගෙන ඊට පස්සේ අපි නෝට් එකට මේ ඊපස්සට යන් ගාන කරන ලියාගන්න මේ විදිහට මාතෘකාව 5A දෛශික විභේදනය.
ලියාගන්න තිරසට ආනත දෛශිකයක් තිරසට ආනත දෛශිකයක් එකිනෙකට ලම්බ තිරස් සහ සිරස් දිශා දෙකකට විභේදනය කිරීම වැදගත් වේ. බලමු. දෛශිකයක් තියෙනවා සිම්පල් A OA දෛශිකය. හරිද? මේ දෛශිකය මම විභේදනය කරනවා කොටස් දෙකකට. ඒ කියන්නේ මේ රේඛාව තමයි මෙතනක් තියෙන්න ඕනේ. ඒ රේඛාවෙන් හදා ගන්නවා ඍජු කෝණාංශයක්. මේ රේඛාව විකර්ණයේ විදිහට තියෙන ඍජු කෝණාංශයක් නිර්මාණය කරගන්න. මේක OA මේ රේඛාව විකර්ණයේ විදිහට තියෙන ඍජු කෝණාංශයක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ රේඛාව මෙන්න මේ කොටස මේ විදිහට ලකුණු කරනවා. මේකේ උස එහෙම ලකුණු කරනවා. මම මේක දාගන්නම් PQ කියලා. මේකේ කෝණය අපි ගමු θ කියලා. එතකොට මෙයාගේ මේ කෝණය θ. මේක සිම්පල් A දෛශිකය. එහෙම වුණාම මේ OP කියන දෛශිකය ලියන්න පුළුවන් A cos θ දෛශිකය කියලා. OQ දෛශිකය ලියන්න පුළුවන් A sin θ දෛශිකය කියලා. හරි. right. මේක අඳ ගන්නකොට මෙහෙමයි කරගන්නේ. මේ රේඛාව මෙතනින් ගහ ගන්න ඕනේ. හොඳද? හැබැයි මෙන්න මේ අඳින ප්‍රධාන තිරස් රේඛා දෙක වෙන පාට පෑනකින් අඳ ගන්න ඕනේ. දැන් මම මේ අඳින්නේ නිල් පාටින්. මම හිතන්නේ මේ කැමරාවේ ඇත්තට හොඳ කොල්ටියක් නැති හින්දා මේ නිල් පාටද කළු පාටද කියලා පේන්නේ නැති. උදේ මම මේ ඇඳලා තියෙන මේ ඉරි දෙක නිල් පාටින් ඇඳලා තියෙන්නේ. මේ ප්‍රධාන දෛශිකයේ කළු පාටින් ඇඳලා තියෙන්නේ. කෝණය නිල් පාටින් දාලා තියෙන්නේ. උදා මොනවාද දැන් මේ පොදු ප්‍රශ්න ටිකක් කතා කරන්නම්. මේ දැනට තියෙන තොරතුරුත් එක්ක තේරුම් ගන්න ඕන දේ අපිට පැහැදිලිව තේරෙනවා මේ දැන් මේ අපි උගන්වන්නේ ඔයාලා ඔඩියන්ස් එක අරගෙන ගොඩක් මේ නාගරික පරිසරයක ඉන්න ළමයින්ට නෙමෙයි. ඒකට පොදුවේ මේ
Zoom class එකේදී මේ වීඩියෝ එක කැඩෙනවා ඇති සද්දේ අඩු වෙනවා ඇති හොඳද මේ තියෙන තත්ත්වෙත් එක්ක මම හිතන්නේ මේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලා ඔය ඩයලොග් මොබිටෙල් ටෙලිකොම් වල කට්ටියට මේ මම ඔයාලට සිග්නල් දෙන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ පුළුවන් විදියට තේරුම් ගන්න බලන්න මොනවා හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මම මේක ඉක්මනට YouTube දාන්න ගන්නවා මේ YouTube දාන එකෙන් මම ආයෙ එඩිට් කරලා නැහැ එහෙමම දානවා එතකොට හරි ඩවුන්ලෝඩ් කරන් බලන්න දීලා තියෙන පැකේජ් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න තියෙන අපහසුකම පැහැදිලිව මේ තේරෙනවා මේක ඔයාලට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් පුළුවන් තරම් try කරලා දෙන්න තියෙන විදිහට කරගන්න ගොඩාක් එදෙන වදල් දෙන්නේ නැතුව හරි ෆෝන් එකකින් හරි කවන්නේ බලමු මැච් එක ගහගන්න දැයිසික බෙද මේකේ යටින් ලියා ගන්න මෙහෙම මේකට යටින් ලියා ගන්න මේ විදිහට ඒ අනුව ඕනෑම දෛසිකයක් එකිනෙකට ලම්බක දෛසික දෙකක් මගින් නිරූපණය කළ හැකියි. හරිද? right. බලා ගන්නකො ඔගේ වාසි තමයි මෙන්න මේවා. මම ඒක ඔයාලට දීලා ආයෙ හම්බ වෙන දවසේ ඒ කියන්නේ මේ කොටස ආයෙ හම්බ වෙන දවසක් එනවා. සමහර පාඩම් වලදී ප්‍රක්ෂිප්ත පාඩම් වගේ හම්බ වෙන එදාට මම කියනවා මම මෙන්න මේ කොටස ලයිසි වලදී කරා කියලා. බලන්න. අපි හිතමු A කියලා දෛසිකයක් තියෙනවා θ කෝණයක් ආනතව. හරිද? එකතු කරන්න කියනවා B කියලා දෛසිකයක්. අපි හිතමු මේක තියෙන්නේ මේ වගේ දිශාවකට කියලා. ඇල්ෆා කෝණයක් ආනතව. ඔයාලා දන්නා මේක ලියන්න පුළුවන් මේ විදිහට. හරිද? මේ දෛසික දෙකේ ආකලනය අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා ඔයාලා දන්න දෙයක්. හරි මම මේ white board එක කරන්න මේ digital එකේ බලමු දෛසික දෙකක් තියෙනවා මේ විදිහට මම හිතන්නේ දැන් පේන්නේ හිතන්න පුළුවන් දෛසිකයක් තියෙනවා එකක් තියෙනවා ওই විදිහට A කියලා දෛසිකයක් තියෙනවා අනිත් එක තියෙනවා කියලා හිතන්නකෝ B කියලා ওই විදිහට දෛසිකයක්
මේ කෝණය තීටා කෝණයක් තියෙන්නේ. මේ කෝණය ඇල්ෆා කෝණයක් තියෙන සිම්පල් A කියලා දෛශිකයකුයි සිම්පල් B කියලා දෛශිකයකුයි තියෙනවා. දෙන්න එකතු කරන්න කියලා කියන්නේ. ඔයාලා දන්නවා දෛශික දෙක එකතු කරනකොට අපි රූප සටහන අඳිනකොට අඳින්න පුළුවන් තිරසක් ගහගත්තා. තිරසක් ගහගෙන මේ දෛශිකය සමාන දෛශික කැලක් ගත්තා. ඒකෙන්ද මෙතනින් ඊට පස්සේ මේ දෛශිකය සමාන දෛශිකයක් ගත්තා. ඒකෙන්ද මෙතන. මේ කෝණය තීටා මේ කෝණය ඇල්ෆා. මේක A දෛශිකය මේක B දෛශිකය. එතකොට අපි දන්නා සම්ප්‍රේත දෛශිකයනේ මෙතන ඉඳලා මෙතෙන් යා කරන රේඛාවෙන් කියලා. මේක තමයි සම්ප්‍රේත දෛශිකය A දෛශිකය එකතු කිරීම B දෛශිකය කියන්නේ. දෛශික විභේදනය පාවිච්චි කරලා ඔය ගන්න ඔය විදිහටම හදන්න පුළුවන්. හරිද? දෛශික විභේදනය පාවිච්චි කරලා හදද්දී හදන්නේ මෙහෙම. මේ දෛශිකයේ තියෙනවානේ. ඒ දෛශිකයේ තිරස් සංරචක. ඔය විදිහට ගන්න පුළුවන් අරගෙන එයාලගේ තිරස් සංරචක ලියන්න පුළුවන් මට මෙහෙම. මේ කෝණය තීටානේ. එහෙනම් මේ තියෙන්නේ A cos theta දෛශිකය. මේ තියෙන්නේ A sin theta දෛශිකය. ඔය විදිහට දෛශිකය විභේදනය කරගන්න පුළුවන්. මේ දෛශිකයම තමයි මෙතනත් මේ ලියලා තියෙන්නේ. විභේදනය කරලා. එකතු කිරීම දැන් මෙන්න මේ දෛශිකය ගන්නකො. ඒක මට ලියන්න පුළුවන්. ඒකත් විභේදනය කරලා මේ කෝණය ඇල්ෆා නිසා මට ලියන්න පුළුවන් මේක B cos alpha දෛශිකය. මේක ලියන්න පුළුවන් B sin alpha දෛශිකය කියලා. හොඳද? ඊට පස්සේ මේ දෛශික විභේදන ටික සුළු කරලා වුණත් උත්තරයක් ගන්න පුළුවන්. හරිද? මේ දෛශික විභේදන ටික විතරක් සුළු කරලා වුණත් උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ඒක එකක් මෙහෙම ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට දාලා ඉවරලා තනි විදිහට සුළු කිරීමක් කරගන්න පුළුවන්. දැන් මම මෙතන අඳිනකොට ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැහැ. පුළුවන් නම් තනියම අඳින්න බලන්න. මේක ඩිජිටල් බෝඩ් එකේ අඳිනකොට අමාරුයි ළමයි.
මෙන්න මේ විදිහට උනත් a cos theta b a cos a sin theta b cos alpha b sin alpha කියලා වෙලා ඔය විදිහට උනත් මේකේ ආකරණය ඔය විදිහට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ විභේදන පාවිච්චි කරලා ආකරණය ගන්නත් පුළුවන්. right. තමන්ට තේරුණ පැහැදිලි විදිහට මේ රූප සරණ ගන්නකො. මේ විදිහට දෛසික විභේදනය කළා වුණත් ආකලන ව්‍යාකරණයම කරන්න පුළුවන්. මේක දැනට ඔයාලට ඉච්ච ලොකු ප්‍රයෝජනයක් නෑ වගේ තේරෙන්න තියෙනවා. හැබැයි මේක ලොකු ප්‍රයෝජනයක් තියෙනවා.
හරි ඇඳලා ඉවරද? හරිද? right. දැන් ලියා ගන්න. දෛශික දෙකක් ගුණ කිරීම. දෛශික දෙකක් ගුණ කිරීම. දෛශික දෙකක් ගුණ කිරීම. ලියන්න පුතේ. දෛශික රාශියක විශාලත්වයක් මෙන්ම දිශාවක්ද නිරූපණය කරන්න බැරි. දෛශික රාශියකින් කියලා. දෛශික රාශියකින් විශාලත්වයක් මෙන්ම දිශාවක්ද නිරූපණය කරන්න බැරි. නිරූපණය කරන්න බැරි. දෛශික දෙකක් ගුණ කිරීමේදී මෙම කොටස් දෙකම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මෙම කොටස් දෙකම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව දෛශික ගුණිතය ආකාර දෙකකි. මේක ලියා ගන්න අදිශ ගුණිතය නැත්නම් තිත් ගුණිතය. තිත් ගුණිතය අපි අත්‍තරම ගුණිතයට දාන්නේ තිතක්. තිත් ගුණිතය. දෙවෙනි එක දෛශික ගුණිතය නැත්නම් කතිර ගුණිතය අපි දාන්නේ කතිරයක්. නේද?
තිත් ගුණිතය හා කතර ගුණිතය. අදිශ ගුණිතයයි දායිශික ගුණිතයයි. අදිශ ගුණිතය කියලා කියන්නේ තිත් ගුණිතය, අනිත් එක කතර ගුණිතය. ඒකල ලියා ගන්න අනුමාත්‍රිකාවක්. අදිශ ගුණිතය මාත්‍රිකාව ලියා ගන්න අදිශ ගුණිතය අර්ථ දැක්වීම. ලියාගන්න තීටා කෝණයක් සාදන සිම්පල් A හා සිම්පල් B දෛශික දෙකක් සලකමු. තීටා කෝණයක් සාදන සිම්පල් A හා සිම්පල් B දෛශික දෙකක් සලකමු. දැන් මේක සිම්පල් A සිම්පල් B දිනකොට යටින් ඉරි කැලක් ගහගෙන දෛශිකින්ද තීටා කෝණයක් සාදන සිම්පල් A හා සිම්පල් B දෛශික දෙකක් සලකමු. මොකද ගොඩේ මහා මෙතෙන්ද මේකට යටින් අඳින රූප සරණ තමයි මම මේ උඩින් අදින්නේ. එතකොට මේ දෛශික දෙක තියෙන්නේ මේ විදිහට. A කියලා දෛශිකයක් තියෙනවා. B කියලා දෛශිකයක් තියෙනවා. මේ දෙන්න අතර කෝණය තියෙනවා θයි කියලා. මතක තියාගන්න මේ දෛශික දෙක පීඩුම් දෛශික නෙමෙයි. ඒ කියන්නේ මෙතන මෙන්න මේ ලක්ෂයෙන් පටන් අරන් යන දෛශික දෙකක් නෙමෙයි. අවකාශයේ හරිද? කොහේ හරි තැනක තිරස් දිශාවට දෛශිකයක් තියෙනවා. ආනත දිශාවට දෛශිකයක් තියෙනවා. මේ දෛශික දෙක තමයි මේ අඳලා තියෙන්නේ. හරිද? හැම වෙලාවෙම මෙතනින් පටන් ගන්නවා කියලා එකක් නැහැ. හොඳේ? අර පිළිතුමක් ගැන නෙමෙයි කියන්නේ. කොහේ හරි තියෙනවා දෛශික දෙකක්. ඒ දෙන්න අතර මේ විදිහට ලං කරාට පස්සේ කෝණයක් හැදෙනවා θයි කියලා. මේ රූප සරණ දෙන්න හරිද? right. ලියාගන්න යටින් A හා B දෛශික දෙකේ 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 තිත් ගුණිතය A හා B දෛශික දෙකේ තිත් ගුණිතය A දෛශිකය තිතක් B දෛශිකය A දෛශිකයේ තිතක් B දෛශිකය සමානයි. මේක මතක තියාගන්න ඕන එකක්.
A දෛසිකයේ තිත B දෛසිකයේ කෙනෙක් කෙනා ලියන්න පුළුවන් A දෛසිකයේ මාපාංකය B දෛසිකයේ මාපාංකය වතාවක් දෛසික දෙක අතර කෝණය cos අගයට cos theta හරිද ඒ රූප සරහනේ තිබ්බ විදිහට දෛසික දෙකක් තියෙනවා නම් ඒ දෛසික දෙකේ ගුණිතය කියලා කියන්නේ ඒ දෛසික දෙකේ ගුණිතය කියලා තිත් ගුණිතය කියලා කියන්නේ a.b 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 සමානයි a මාපාංක b මාපාංක cos theta a මාපාංක b මාපාංක cos theta මේකටම යටින් ලියා ගන්න තිත් ගුණිතය නියද්දේශ න්‍යාය අනුකූලයි තිත් ගුණිතය නියද්දේශ න්‍යායට අනුකූලයි තිත් ගුණිතය නියද්දේශ න්‍යායට අනුකූලයි මේක තවලකුණක් දාලා ලියා ගන්න තිත් ගුණිතය නියද්දේශ න්‍යායට අනුකූලයි ඒ කියන්නේ පුතේ a.b කියන එක්කෙනා සමානයි b.a කියලා ලියන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඒතර ඔයාලට තේරුම් ගන්න ඕනේ දෙයක් තියෙනවා මේ තිත් ගුණිතය නියද්දේශ න්‍යායට අනුකූලයි කියලා තව ලකුණක් දාලා ලියනවා නම් එහෙනම් කතර ගුණිතය මෙහෙම වෙන්නේ නෑ. තිත් ගුණිතය හරි. ඒක දෙපැත්ත මාරු කරලා ගුණ කරන්න පුළුවන්. සරලව ගත්තොත් එහෙම දෙවරක් 3 කියලා තිබ්බොත් එහෙම 3 වරක් 2 කියලා ගන්නත් පුළුවන් කියලා කියන්නේ. ප්‍රශ්නයක් නැහැ. ආයේ යටින් ලියා ගන්න. පොඩි සටහන් කැලලා කුංචි කැලලා සැලකිය යුතුයි කියලා දාලා ලියගමු. දැන් මෙහෙම තිබ්බොත් එහෙම. සැලකිය යුතුයි. සැලකිය යුතුයි කියලා දාලා ලියා ගන්න. උදේ දැන් මේ විදිහට තිබ්බොත් එහෙම. මේක A දෛසිකය වෙලා මේක B දෛසිකය වෙලා මේක θ වුණොත් තමයි A වල මාපාංක B වල මාපාංක cos θ කියලා ලියන්න පුළුවන් තිත් ගුණිතය. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි තියෙනවා මෙන්න මේ බැරි වෙලා හරි මේ ඊතලයේ අනිත් පැත්ත ගහලා තිබ්බොත්. මේ ඊතලයේ අනිත් පැත්ත ගහලා තිබ්බොත්. මේ පැත්ත ගහලා තිබ්බොත්. හරිද? එතකොට මේ රූප සරහන අඳින්න ඕනේ මෙහෙම. හැම වෙලාවෙම මේ මේක B මේක A හරිද හැම වෙලාවෙම විහිදෙන්න ඕනේ දෛසික දෙක ඊට පස්සේ දෛසික දෙක අතර කෝණය ගන්න ඕනේ දැන් මේ කෝණය තමයි θ කියලා දීලා තිබ්බේ ඔය කෝණය තමයි θ කියලා දීලා තිබ්බේ එතකොට දැන් ගන්න ඕනේ මෙන්න මේ කෝණය phi අඩු කිරීම θ එතකොට මේකට අදාළ තිත් ගුණිතය ලියනවා කියලා කියන්නේ a.b කියන එක නම් මේ රූප සරහන බදාලා ලියන්නේ a වල මාපාංක b වල මාපාංක cos phi ඍණ θ කියලා 180 ඍණ θ කියලා. හොඳද මොකද හේතුව මෙන්න මේ දෛසිකයේ දිශාව මාරු වෙලා තියෙනවා. මේක ලියන්න.
දැකගත්තද? හරි මම අහන බෝඩ් එක right මේ තිබ්බුවිතේ පුංචි පුංචි කාරණා තුනක් ලියා ගන්න ඕනේ. පළවෙනි එක තමයි දෛශික දෙකම එකම දිශාවට තිබ්බොත්. A කියලා දෛශිකයයි B කියලා දෛශිකයයි දෙකම එකම දිශාවට. එතකොට θ සමානයි බිඳුවට. හරිද? එතකොට ඒක ලියන්න පුළුවන් A දෛශිකය B දෛශිකයෙන් ගුණ කිරීම A වල මාපාංක B වල මාපාංක පතාවක් cos බිඳුව කියලා කියන්නේ. cos බිඳුව කියන්නේ 1යි. ඒකින්ද A වල මාපාංක B වල මාපාංක විතරයි උත්තරේ දෙන්නේ. ඒ කියන්නේ A වල විශාලත්වය B වල විශාලත්වය දෙන්නගේ ගුණිතය විතරයි එන්නේ. ඊට බිඳුව වෙන වෙලාවට. දෙවෙනි අවස්ථාව ඊට අංශ 180ක් වෙනකොට A B කියලා දෛශික දෙකක් තියෙනවා θ සමානයි 5 වෙනකොට. එතකොට A.B කියන එක ලියන්න පුළුවන් A වල මාපාංක B වල මාපාංක cos 180 කියලා. cos 180 කියන්නේ ඍණ 1යි. ඒකින්ද උත්තරේ එන්නේ ඍණ A වල මාපාංක B වල මාපාංක කියලා. ඍණ වෙනවා. ගුණිතය ඍණ වෙනවා. බලන්න කෝණෙත් එක්ක ගුණිතය වෙනස් වෙන විදිය. ඊට පස්සේ තුන්වෙනි ආකාරය වැදගත් ආකාරයක්. මේ තුන්වෙනි ආකාරය දෛශික දෙක ලම්බ ගුණොත් කියනවා. A දෛශිකයේ තියෙන අංශක 90යි, θ අංශක 90යි. නැත්නම් 5 බෙදීම 2යි. මේක B දෛශිකය. උනොත් එහෙම A.B කියන එක්කෙනා සමානයි A වල මාපාංක B වල මාපාංක cos 5 බෙදීම 2. cos 5 බෙදීම 2 කියන්නේ එක්කෙනා බිඳුවයි. ඒකින්ද මම ලියන්න පුළුවන් A.B කියන එක්කෙනා බිඳුවයි. බලන්න කෝණෙත් එක්ක දෛශික ගුණිතය එකම දෛශික දෙක වුණාට දෛශික දෙක අතර කෝණය කියන එක්කෙනාගේ උත්තරේ වෙනස් වෙනවා. මේ තුන් දෙනාම ලියා ගන්න පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව මෙයාට යටින් වාක්‍යයක් ලියන්න තියෙනවා. අර සැලකිය යුතුයි කියන කොටසම යට මේක ලියාගෙන යන්න.
ලියාගෙන ඉවරද? හරි. මේකට යටින් ලියාගන්න පුතේ. මෙන්න මේ තුන්වෙනි කාරණාවට යටින් ලියාගන්න. එකිනෙකට ලම්බක දෛශික දෙකක එකිනෙකට ලම්බක දෛශික දෙකක එකිනෙකට ලම්බක දෛශික දෙකක එකිනෙකට ලම්බක දෛශික දෙකක තිත් ගුණිත අගය තිත් ගුණිතයේ අගය තිත් ගුණිතයේ අගය තිත් ගුණිතයේ අගය ශූන්‍ය වේ. හරි. right. මේක පොඩි උදාහරණ දෙක තුනක් කරලා ඉන්න. උදාහරණ තමයි බලන්න. අපි දන්නවනේ i කියලා දෛශිකයක් i කියන දෛශිකයකේ හරිද පීඩන දෛශිකයක්. තිරස් දිශාවට තියෙන පීඩන දෛශිකයක්. i කියන දෛශිකය i කියන දෛශිකයකින් වැඩි කරනවා. මේ දෙන්නගේ ගුණිතය අගය කීයද කියලා අහුවොත් එහෙම i කියලා කියන්නේ තිරස් දිශාවට තියෙන ඒකට දෛශිකයක්. එයාගේ විශාලත්වය 1යි. එතකොට i ගේ මාපාංකය වතාවක් cos theta කියලා ගත්තාම cos බිඳුව තමයි එන්නේ. මොකද මේ දෙන්නම එකම දිශාවට තියෙනවා. සුළු කරලා ගත්තාම i ගේ මාපාංකය කියන්නේ ඒකක දෛශිකයක් ඉන්න 1යි. වැඩි කිරීම 1. වැඩි කිරීම cos බිඳුව කියන්නේ 1යි. උත්තරේ 1යි. එතකොට i.i කියන එක්කෙනාගේ උත්තරේ 1යි. ඒ විදිහම තමයි j.j කියන්නේ. j.j තිබ්බනම් එහෙම ඒකේ උත්තරේ ඒකම තමයි. හරිද? බලන්න i.j කියලා තිබ්බොත් i.j කියලා තිබ්බොත් එහෙම අපිට ලියන්න පුළුවන් i වල මාපාංකය j වල මාපාංකය වතාවක් cos i දෛශිකයේ තියෙන ඉහළට i දෛශිකයේ තියෙන තිරස්ස j දෛශිකයේ තියෙන ඉහළට අංශක 90ක කෝණයක් තියෙනවා. එතකොට cos 90 කියලා තමයි එන්නේ. නැත්නම් 5 බෙදීම 2. 5 බෙදීම 2. එතකොට මේකේ සුළු කියලා පහම බලන්න 1 වැඩි කිරීම 1 වැඩි කිරීම බිඳුව එන්නේ. හරිද? එතකොට උත්තරේ එන්නේ බිඳුවයි. ඇයි එදින ලම්බක නිසා. පැහැදිලිද? i jj තියෙනවා නම් ඒව හැම වෙලාවෙම එකක් වෙන්නේ ij කියන්නේ එකිනෙකට වෙනස් දෛශික දෙකක්. එකිනෙක වෙනස් පීඩන දෛශික දෙකක් වුණොත් එහෙම අනිවාර්යෙන්ම උත්තරේ එන්නේ බිඳුව. හේතුව තමයි ඒ දෙන්න අතර හැම වෙලාවෙම කෝණය අංශක 90ක් නිසා. හරි මේ ටික ලියා ගන්න පුතේ. මෙතනම ලියා ගන්න. එතකොට k kත් එක්ක වැඩි කරපුවාම එකක් තමයි එන්නේ.
k k ගුණිත 1යි. එතකොට kj කියලා ගුණිතයක් ආවොත් එහෙම ඒකත් බිඳුවයි. ඊට පස්සේ ki කියලා ගුණිතයක් ආවොත් එහෙම ඒකත් බිඳුවයි. මොකද ඒ කට්ටිය ඔක්කොලාම එකිනෙකට ලම්බක දෛශික කට්ටිය හින්දා. හරි. මම හිතන්නේ ඔයාලා ඒක ටික ලියා ගන්න ඇති. පොඩි ගානක් හදමු පුතේ. බලන්න මේ ගාන පැහැදිලිව පේනවද කියලා? ගානේ තියෙන්නේ a සමානයි 2i ධන j. හා b සමානයි 3i ඍණ j. නම් ගාන පැහැදිලිව ලියා ගන්න. a කියන්නේ 2i ධන j හා b කියලා කියන්නේ 3i ඍණ j නම් දෛශික දෙකක් තියෙනවා a b කියලා. පළවෙනි ප්‍රශ්නේ a.b. දෙවෙනි ප්‍රශ්නේ a හා b අතර කෝණය සොයන්න. ගාන ලියා ගන්න. දැන් මම ගාන හදන්නයි යන්නේ. බලමු try එකක් දීලා කොහොමද හදන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ a.b මොකක්ද කියලා අහනවා. හරිද? පුතේ මේම ගාන තිබ්බහම මේ ගාන හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. හරිද? a.b කෙලින්ම අහුවොත් එහෙම ඔයාලා ලියන්න පුළුවන් 2i ධන j වතාවක් 3i ඍණ j කියලා වෙලා මේක සිතක් කියලා සාමාන්‍ය විදිහට ඔයාලා ගුණ කරන්නේ. ඒ විදිහට ගුණ කරනවා.
බලන්න ගුණ කරපුවම මොකක්ද වෙන්නේ කියලා. ගුණ කරපුවාම මෙතන එනවා 6ක් i.i කියලා. ඇයි මෙයා මෙයාගෙන් වැඩි කරනවා මම ඒක පළවෙනි පදේ වෙන්නේ මෙහෙම. මට එන්නා බලන්නකො ඉස්සෙල්ලා මෙයා මෙයාගෙන් වැඩි කරනවා. එතකොට එන්නේ කොහොමද? දෙවරක් 3 6ක් එනවා. ඊට පස්සේ i කියන දෛශිකය තිතක් i කියන දෛශිකයෙන් වැඩි වෙනවා. මේක පළවෙනි පියවර. ඊට පස්සේ මෙයා මෙයාගෙන් වැඩි කරා කියලා හිතන්නකො දෙවෙනි පියවර. ඒක දෙවෙනි පියවර. දෙවෙනි පියවරේදී බලන්න මොකක්ද කවුරුද වැඩි වෙන්නේ? එකතු කිරීම දෙකක් i ඍණෙන් වැඩි වෙනවා ඍණ එකක් j වලින් වැඩි වෙන්නේ. ඉලක්කම් වලින් වැඩි කරන්න i ඊට පස්සේ j එක්ක වැඩි කරන්න. ඊට පස්සේ මෙයා මෙයාගෙන් වැඩි කරනවා. තුන්වෙනි පියවර. එතකොට 3ක් i වතාවක් j කියලා එන්නේ. ඊට පස්සේ මෙයා මෙයාගෙන් වැඩි කරනවා. ඒක හතරවෙනි පියවර. ඍණ නැත්නම් ධන j වතාවක් ඍණ j කියලා එන්නේ. හොඳයි. බලමු මේක සුළු කරලා. මම කිව්වා i ith එක්ක වැඩි වුණාම 1යි. ඒතකොට 6ම තමයි එන්නේ උත්තරේ. එකතු කිරීම i j එක්ක වැඩි කරපුවාම මෙතන ඍණ 2 එනවා ඉස්සෙල්ලාම. ඍණ 2 වතාවක් ij ගුණිත එන්නේ බිඳුවයි. ධන 3 වතාවක් ඒත් බිඳුවයි. ඊට පස්සේ ඍණ 1 එනවා උත්තරේ. j එක්ක වැඩි කරපුවාම 1යි ඍණෙන් වැඩි කරපුවාම ඍණ 1යි. සුළු කරලා ගත්තාම ඇත්තටම එන්නේ 6 අඩු කිරීම 1 විතරයි උත්තරේට 5යි. මේකේ විශාලත්වයක් විතරයි එන්නේ. 30 ගුණිතයෙන් එන්නේ හැම වෙලාවෙම විශාලත්වයක් විතරයි. තව දිශා කොටසක් එහෙම එන්නේ නැහැ. බලන්න පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. right. මම දැන් එච්චර අමාරු ගන්න නෙමෙයි. දෙවෙනි කොටසේ A හා B අතර කෝණය හොයන්න කියලා තියෙනවා. අන්න ඒ කොටසේදී අපි අර්ථ දැක්වීම පාවිච්චි කරනවා. උඩ කොටසේ අර්ථ දැක්වීම පාවිච්චි කරන්න බෑ හේතුව අපි කෝණය දන්නේ නැති නිසා. හැබැයි අපිට දැන් මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් කෝණය හොයාගන්න. ද cos θ වලට අගය හොයාගත්තොත් අපිට θ හොයාගන්න පුළුවන්.
right. මම බෝඩේ මකනවා. මේ පළවෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ මකනවා. දෙවෙනි එක අර්ථ දැක්වීම මට ලියන්න බලලා a.b කියන එක නා a ගේ මාපාංක b ගේ මාපාංක වතාවක් cos θ කියලා. හොඳද? right. a.b කියන එකේ අගේ දන්නවා දැන් මම. a.b කියලා කියන්නේ ඇත්තටම අපිට ආවේ 5යි කියලා. හැබැයි දැන් a ගේ මාපාංකය දන්නෙත් නැහැ, b ගේ මාපාංකය දන්නෙත් නැහැ, cos θ දන්නෙත් නැහැ. right. මාපාංක හොයනකොට මම එදා කිව්වා මොනවා හරි දෛශිකයක් තියෙනවා නම් අපි හිතමු දෛශිකයක් තියෙනවා කියලා x කියලා දෛශිකයක්. ඒ දෛශිකේ මාපාංකයක් ඔයාලට ඕන නම් කරන්න ඕනේ ඒ දෛශිකය වර්ග කරලා. ඒ කියන්නේ එයාගෙම වැඩි කරලා එයාගේ වර්ගමූලය ගන්නවා. එයා වර්ග කරලා එයාගේ වර්ගමූලය ගන්නවා. ඒකට දෛශිකයක් වර්ග කරපු ගමන් එයාගේ දිශාව නැති වෙන එක තමයි වෙන්නේ. ඒකල වර්ගමූලය ගත්තාම එයාගේ හරි විශාලත්වය එනවා. හොඳද? right. දැන් මෙතන ඒ විදිහේ වැඩක් කරන්න තමයි යන්නේ. මම දැන් කරන්න යන්නේ a ගේ මාපාංකය හොයන්නයි යන්නේ. a ගේ මාපාංකය හොයනකොට මම කරන්නේ a දෛශිකයේ වර්ග කරලා එයාගේ වර්ගමූලය ගන්නවා. බලමු කොහොමද ගන්න කියලා. එයාගේ a කියන එක කෙනා වර්ග කරනවා කියන්නේ දැන් මෙතන තියෙන්නේ 2i ධන j කියන දෛශිකය වර්ග කරලා ඒකේ වර්ගමූලය. එතකොට 2i ධන j කියන එක නා වර්ග කරපුවා මොකක්ද එන්නේ? ඉස්සෙල්ලාම 2i වතාවක් i කියලා එනවා. 2 කියන්නේ 4 එන්නේ නේද? 2i ගේ මම මෙහෙම දාන්නම්කෝ 2i ගේ වර්ගය ධන 2ij කියන ගුණිතයේ දෙගුණය ධන j කියන එක්කෙනාගේ වර්ගය. ඒ වර්ගමූලය. අර x වර්ගයේ ධන 2xy ධන y වර්ගය වගේම තමයි. තව චුට්ටක් සුළු කරලා ලියමු. එතකොට එනවා 4 වතාවක් i වැඩි කිරීම i කියලා කියන්නේ 1යි. හොඳද? ඊට පස්සේ මෙතන එන්නේ ij ගුණිතයක්. ij ගුණිතය කියලා කියන්නේ බිඳුවයි. ij ගුණිතය බිඳුවයි. j වර්ග කරපුවාම 1යි. ඒ වර්ගමූලය. සුළු කරපුවාම එන්නේ 5ක්. මෙන්න මේ කොටසේ උත්තරේ එන්නේ බිඳුවයි කියලා. මෙයාගේ එනවා 4 වතාවක් i වතාවක් i කියලා කියන්නේ 1යි. දැන් 4යි. පැහැදිලිද? මේ කොටස බිඳුවයි. මේකේ j වර්ගය කියලා කියන්නේ උත්තරේ 1යි. මෙතන වර්ගමූලය එනවා. හරි. ඒ විදිහටම b ගේ මාපාංකයක් ගමු බලන්න. b ගේ මාපාංකය එන්නේ කොහොමද? b දෛශිකය ගත්තා වර්ග කරා ඒකේ වර්ගමූලය ගත්තා. ඒතර b දෛශිකයේ වර්ග කරපුවාම 3i ඍණ j ගේ සම්පූර්ණ එකේ වර්ගය. ඒ වර්ගමූලය. ඒතර ඒක සුළු කරපුවාම එන්නේ 9 අඩු කිරීම බිඳුව එකතු කිරීම 1 වර්ගමූලය. උත්තරේ 10යි. හරිද?
right දැන් a ගේ මාපාංකයක් දන්නවා b ගේ මාපාංකයක් දන්නවා right දැන් ආදේශ කරමු මට ලියන්න පුළුවන් 5 සමානයි 5 වර්ගමූලය වැඩි කිරීම 10 වර්ගමූලය වතාවක් cos θ කියලා cos θ උක්ත කරනවා මම cos θ සමානයි 5 බෙදීම 5 වර්ගමූලය වතාවක් 10 වර්ගමූලය එතකොට මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා 5 මූලයක් එනවා. ඒ 5 මූලයට මෙයාව කැපිලා ගිහලා 2 මූලයක් ඉතුරු වෙනවා. සුළු කරපුවාම 1 යට මූල දෙකක් කියලා එනවා. එතකොට cos θ 1 යට මූල දෙකයි නම් θ ගේ උත්තරේ පුතේ අර සාධාරණ සමීකරණ විදිහට ගන්න එපා. මේ අපේ මේ පාඩමේදී ඔයාලා නිකම්ම ලියන්න පුළුවන් 5 බෙදීම 4යි කියලා. හොඳද? මම හිතන්නේ ඒක විතර ගොඩාක් අමාරු ගණනක් නෙවෙයි. සරල තිත් ගුණිතය ගන්න. ලියා ගන්න. ලියාගත්තද? තව ගානක් තියෙනවා ලියාගමු. හරි.
තව ගානක් තියන ලියා ගන්න පුතේ මෙහෙම මම මේක ලියන්නම් A B හා C දෛශික පිළිවෙලින් දෙකක් I ධන 3ක් J ඊට පස්සේ 5ක් I ධන ඍණ J ඊට පස්සේ 3ක් I ධන J වේ. ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්නේ A.B A.C හා A.B ධන C සොයන්න. දෙවෙනි ප්‍රශ්නේ A.B ධන C සමානයි A.B එකතු කිරීම A.C බව සත්‍යාපනය කරන්න. තුන්වෙනි එක A හා C අතර කෝණය සොයන්න. try එකක් දෙන්න බලන්න. ගාන ලියාගෙන ඔයාලට මම හිතන්නේ මෙන්න මේ දේවල් නම් ඇත්තටම ලේසි. මේ A.B A.C ඒ ටික ගන්න පුළුවන්. මේ B ධන C කියන එක කෙනා පුතේ හදාගන්න මෙහෙමයි ඈ. අපි දන්නවා B ධන C කියන එක කෙනා ලියන්න පුළුවන් සරල එකතු කිරීමක් විදියට. එතකොට B කියලා කියන්නේ 5ක් I ඍණ J එකතු කිරීම 3ක් I ධන J. I පදත් එක්ක සුළු කරලා ඉවරලා 8ක් I කියලා ගන්න පුළුවන්. J පදත් එක්ක සුළු කරලා නැති වෙලා යනවා. එතකොට B ධන C කියන දෛශිකයේ ඉන්නේ 8ක් I කියලා. ඒතර 8ක් I දන්නවනම් A දන්නවනම් ඔයාලට මම හිතන්නේ මෙන්න මේ ගුණිතය හොයාගන්න පුළුවන්. අමාරු වෙන්නේ නැහැ. මම ඔයාලට විනාඩි 10ක් දෙන්නම් මේ ගණන් ටික හදන්න. ටක් ගාලා.
right. ඔය විදිහට තමයි ගාන හැදෙන්නේ. ගොඩාක් අමාරු ගානක් නෙමෙයි. ඔයාලට පේන ඇති ඒක එච්චර ගොඩාක් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. පළවෙනි කොටසේ කියනවා a.b a.c හොයන්න කියලා. ඒක සාමාන්‍ය ගුණ කරලා හදාගන්න පුළුවන්. ඊට පස්සේ a.b ධන c හොයන්න කියනවා. ඉස්සෙල්ලා b ධන c හොයාගෙන ඊට පස්සේ a.b ධන c හොයන්න පුළුවන්. දෙවෙනි එකේ දෙන්න සමානයි කියලා පෙන්වන්න තියෙනවා. සර්ව සාමයන් නම් අනිවාර්යයෙන්ම කියන්නේ සත්‍යාපනය කිරීමක් නම් වම් පැත්ත දකුණු පැත්ත කියලා දාලා වම් පැත්ත හදලා දකුණු පැත්තට සමානයි කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි ගානේ අතර කෝණය අහනවා. මුංචි ගානක් මේ තියරි වලට විතරක් ඕන කරන ගණන් තමයි මේ හදන්නේ. අර පුතේ මේ ඇත්තට මේ ලේසි ගණන් හදන්නේ. එයා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ගාන හදාගත්ත කට්ටිය ඉන්නවා නම් හරි වැරදි බලා ගන්න. ගාන හදාගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් පුතේ බලන්න මේ කොහෙද අඩුපාඩුනේ කියලා. ඒ ටික ලියාගන්න බලන්න. මම විනාඩි දෙකක් දෙන්නම්. ඊට පස්සේ අපි කතර ගුණිතේ කතා කරමු.
right ලියාගන්න දෛශික ගුණිතය නැත්නම් දෛශික ගුණිතය නැත්නම් කතර ගුණිතය ඒකේ අර්ථ දැක්වීම ලියාගන්න මේකේ අර්ථ දැක්වීම ලියාගන්න θ යනු simple a simple b දෛශික දෙකක් අතර කෝණයක් විට θ යනු simple a හා simple b දෛශික දෙකක් අතර කෝණයක් විට දෛශික දෙකක් අතර කෝණයක් විට කියලා පොතේ මේ රූප සරහන අර ඉස්සෙල්ලා රූප සරහනම තමයි. හරිද? A දෛශිකයේ තියෙනවා B දෛශිකයේ තියෙනවා A දෙන අතර කෝණේ θ තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න. මේ පළවෙනිය තියෙන දෛශිකයේ තියෙනවා නේද? ඒ පළවෙනියේ තියෙන දෛශිකයේ දිශාවට දකුණු අතේ. හරිද? මේ දකුණු අතේ මේ ඇඟිලි ටික දික් කරලා හරිද? ඇඟිලි ටික දික් කරලා අනිත් දෛශිකයේ තියෙන දිශාවට නමවුවොත්. හරිද? A දෛශිකයේ ඉඳලා B දෛශික දිශාවට නමවුවොත්. මේ මහපට ඇඟිල්ල තියෙනවනේ. ඒ මහපට ඇඟිල්ල එන දිශාවක් තියෙනව නේද? මෙහෙම තියෙන නමනකොට මහපට ඇඟිල්ල දිශාවක් තියෙනවනේ. දැන් බලන්න අනිත් පැත්තට උනාම ඔක වෙන්නේ නැහැ. දැන් මම මේ පැත්තට දාලා උඩට නමන්න බෑනේ. දැන් අත මෙහෙම මේ පැත්තට දාලා උඩට නමන්න බෑ. ඒක නමන්න පුළුවන් පැත්තට තමයි දාන්නේ. ඒක දකුණු අත අරගෙන B දෛශිකයේ උඩටනේ තියෙන්නේ. A දෛශිකයේ තියෙන පැත්තට ඉස්සෙල්ලාම ඇඟිලි ටික දානවා. ඊට පස්සේ A දෛශික දිශාවට නමනවා. B දෛශික දිශාවට නමනවා. කොහොමද නමපුවාම මේ මාපට ඇඟිල්ල තියෙනවා. ඒ මාපට ඇඟිල්ල දිශාවට තමයි මේ n අහුව තියෙන්නේ. මේ n කියලා දෛශිකය ඒකික දෛශිකයක් දාලා තියෙන්නේ. n කියන ඒකික දෛශිකය දාලා තියෙන්නේ. හරිද? අන්න ඒ විදිහට එන්න අරගන්න. මෙතන මේ දාලා තියෙන්නේ ලම්බකත්වය. මේ n කියන ඒකික දෛශිකය A වලටත් ලම්බකයි B වලටත් ලම්බකයි. ඇත්තනේ. මෙහෙම දාලා මේක ඇත්තටම මේ බෝඩ් එකකින් ඉස්සරහට තියෙනවා. මේකේ මේ ලම්බක ගතිය අනිවාර්ය පුතේ දැන් ඔයාලට මේ ලම්බක ගතිය අනිවාර්ය දැන් හරියටම නිකන් ත්‍රිමාන විදිහට එන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. හරිද? මේක අඳින්න මම පොඩි ටිප් එකක් දෙන්නේ. දැන් හිතන්නකෝ මෙන්න මේ රේඛා දෙක එකිනෙකට ලම්බකයි කියලා අඳින්න ඕන නම් ඒක අඳින්නේ මෙහෙමයි. මෙයාට සමාන්තර රේඛාවක් මෙතනින් එලගන්න. ඊට පස්සේ මෙතන මේ ඉහළට යන B දෛශිකයේ යන දිශාව තියෙනවානේ. A දෛශිකයට සමාන්තර රේඛාවක් මෙතනින් එලගන්න. හරි අන්න එහෙමයි ලම්බකත්වයක් අඳින්නේ. ඒක ලම්බක පේන්නේ නැති තැනක වුණත් ලම්බකත්වයක් පෙන්න ගන්න පුළුවන් එහෙම නේද? හරි අඳගත්ත නේද? අපි උඩ ඩිස්ක්‍රිප්ෂන් එක විතරක් මතනවා. ලියගන්න යටින් මේකට යටින් ලියගන්න A හා B දෛශික අතර කතිර ගුණිතය
කතිර ගුණිතය ඒ උට මේක කියන ක්‍රම ගොඩාක් තියෙනවා. මෙතනින් කතිරයක් දාලා අර පොඩි කාලේ වැඩි කිරීමකට දාන කපුනේ කතිරේ දාලා b කියලා ලියනවා. එතකොට a ගේ මාපාංක b ගේ මාපාංක sin θ වතාවක් මේ n දෛශික කියලා ලියනවා. n දෛශික කියලා කියන්නේ මෙන්න මේ ඒකක දෛශිකය. මතක තියාගන්න ගාන සුළු කරනකොට මෙතන n ගේ දෛශික කියලා ලියවෙන්න ඕනේ. සුළු කිරීමේදී ඉච්ච ලොකු විචාරයක් වෙන්නේ නැහැ. හැබැයි මේක ඔයාලා සිලබස් එකෙත් නැහැ. ඒකෙන් ඉතින් පොඩ්ඩක් ලියාගත්ත විතරක් කමක් නැහැ. මෙන්න මේ ලකුණ වෙනකොට දාන ලකුණු කීපයක් තියෙනවා. ඒවා තමයි ඔහොම මේ කොකෙක් වගේ කරපු අර මේ එකක් දානවා. ඔහොමත් ලියන කතර ගුණිතය. ආය A ස්ටාර් B කියලා දානවා. ඔන්න ඒ වගේ මේ එක එක පොත්වල එක එක විදිහට තියෙනවා. කතර ගුණිතය කියවම අපි කාලේ කතරේනේ. ඒකින් තමයි මම කතරේ දාලා තියෙන්නේ. ලෙස අර්ථ දක්වයි. ලෙස අර්ථ දක්වයි. ලෙස අර්ථ දක්වයි. right මම බෝඩ් එකේ මහනවා. මේකේ තව ලකුණක් දාලා ලියා ගන්න. කතිර ගුණිතය නියද්දේශ න්‍යායට අනුරූප නොවේ කියලා. කතිර ගුණිතය නියද්දේශ න්‍යායට අනුරූප නොවේ කියලා. ඒ කියන්නේ මේ A cross B කියන එක සමාන වෙන්නේ නැහැ B cross A ට. ඒකට හේතුව මම ඇඳලා පෙන්නනවා. A cross B කියන එක සමාන වෙන්නේ නැහැ B cross A ට. නියද්දේශ න්‍යායට අනුරූප වෙන්නේ නැහැ. බලන්නකො A cross B කියන එක නා A දෛශිකයි B දෛශිකයි ඔහොම ඇන්දොත් A දෛශිකයයි B දෛශිකයයි ඇඳලා A cross B වලදී මම A දෛශිකයේ ඉඳලා B දෛශිකයට තමයි θ කෝණය වරින්නේ. B cross A වලදී හරිද? B cross A වලදී A දෛශිකයේ තියෙනවා B දෛශිකයේ තියෙනවා. හැබැයි B දෛශිකයේ ඉඳලා මේ B cross A නේ. B දෛශිකයේ ඉඳලා තමයි A දෛශිකයට θ කෝණය වරින්නේ. එතකොට මේ කට්ටියගේ දිශාව ලක්මු කරලා බලන්න ඉස්සෙල්ලා A දෛශිකයේ ඉඳලා B දෛශිකයට යන්නේ. එතකොට මේක එන්නේ මේ විදිහට. ඔය විදිහට. මේ n කියන වෙලාව ඒකක දෛශිකය. හැබැයි මේකේ B වල ඉඳලා A වලට. එතකොට කොහොමද යන්නේ? මේක ඇතුළට යන්නේ.
මේක මම නිකන් දාන්නම් n කියන එක්කෙනා ඇතුළට තියෙන්නේ මේක n කියන එක්කෙනා එළියට තියෙන්නේ මේ ඊතලයේ පිටිපස්ස දාලා තියෙන. ඒ කියන්නේ ඊතලයේ ඇතුළට යනවා කියලා. ඒ කියන්නේ n කියන එක්කෙනා ඇතුළට තියෙන්නේ. මේකේ හිස එළියට එනවා වගේ තියෙන්නේ. තුඩ තමයි මේ පේන්නේ. එතකොට මේ එන්ජින් එළියට. හරිද? එතකොට මේ දෛශික දෙක එකම දෛශික දෙන්න හැබැයි ගුණකරන පිළිවෙල අනුව මේ දෙන්න සමාන වෙන්නේ නැහැ. ඒකට හේතුව යටින් තියන්න. ගුණිතේ දිශා එකිනෙක ප්‍රතිවිරුද්ධ නිසා කියලා. ගුණිතේ දිශා එකිනෙක ප්‍රතිවිරුද්ධ නිසා. ගුණිතේ දිශා එකිනෙක ප්‍රතිවිරුද්ධ නිසා. ලියගත්තද? හරි. right. පුතේ දැන් තව චුට්ටි කොටසක් තියෙනවා. අතන මේ අර සැලකිය යුතුයි වගේ ඉතින් එකේ සැලකිය යුතුයි වගේ ලිව්වා වගේ සහ උදාහරණ IJ වලින් ලිව්වා වගේ තව චූටි කෑල්ලක් ලියන්න තියෙනවා. ඒක මම ලබන සතියේ කරන්න. ඔයාලට මේ ගෙදර වැඩට දෙන්න ඕන කෑල්ල මම දාන්නම්.
right මම ගානක් දාලා ඇති ඒ ගාන ලබන සතිය සඳර කලින් තිත්ගුණිතය පාවිච්චි කරලා ගාන හදන්න ඕනේ. ගාන හදලා මට මේ දවස් ටිකේ දාලා තියන්න ඕනේ. මම ඒතර බලලා ඔයාලට දාන්නම්. තව චූටි කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ විභාග ගණන් ටිකක් අපි හදන්න ඕනේ. ඒක අපි ලබන සතියේ කතා කරමු. සරල ගණන් ටිකක් හදලා මේ පාඩම දවස් දෙකක් විතර අපි ගණන් ටිකක් හදමු. හොඳද? right. ඔයාලට පේපර් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා අගෝස්තු දෙසැම්බර් මාසයේ මේ සතිය සෙනසුරාදා ඉරිදා නෙමෙයි ඊට පස්සේ සතිය සෙනසුරාදා ඉරිදා පුළුවන් විදියට ගිහිල්ලා පේපර් එක ගන්න. දැන් මම මේ ගෲප් එකට දාපු ගාන කට්ටිය හදන්න. හොඳද? right. මම ක්ලාස් එක නවත්තනවා. ගාන හදලා දැම්මම පස්සේ මම හැමෝගෙම ගණන් බලනවා පුතේ. ඒකින්ද එවන් දැන් ආරේ. ඒතකොට මට තේරෙනවා ඔයාලට තේරුණාද නැද්ද කියලා. නැත්නම් සාමාන්‍ය වෙන්නේ මීටින් එක දාලා ඉවරලා එක්ක ඔයාලා ෆිල්ම් එකක් බලනවා නැත්නම් බත් කනවා නැත්නම් මොන හරි කයියක් නැත්නම් මේ වෙලාවේ නම් මට හිතෙන ගොඩක් කට්ටිය බුදියක්. හොඳද? අයි නිදා ගන්න නැතුව ගණන් ටික හදලා මට මැසේජ් එකක් දාන්න. ඒක මම ඒක බලලා හරි වැරදි වුණා. හරි අයිබෝවා.